ආයුබෝවන් ඔගොල්ලෝ සියලු දෙනාටම අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ තොරතුරු සහ සංවේදන තාක්ෂණය කියන විෂය යටතේ අපට નિયમિત දෙවැනි පාඩමත් එක්කයි අපි එකතු වෙලා ඉන්නේ තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය. එහෙම නැත්නම් සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් කියන පාඩමත් එක්ක තමයි අද අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි ඉස්සල්ලාම බලමු පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක. තොරතුරු පද්ධති වලට යන්න ඉස්සලා අපි මුලින්ම තේරුම් අරගෙන ඉන්න ඕනේ පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම පද්ධතියක් කියන එකෙන් අදහස් කරන්නේ දරුවනේ දැන් අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තමයි ඕනෑම පොදු අරමුණක් සාක්ෂාත් කරගන්න ඕනෑම පොදු අරමුණක් ඉෂ්ට කරගන්න නිතරම එකිනෙකා සමග අන්තර්ක්‍රියාකාරීත්වයේ යෙදෙන සංඝටක සමූහයක් තමයි පද්ධතියක් කියලා කියන්නේ. ඕනෑම පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීමට නිරන්තරයෙන්ම අන්තර්ක්‍රියාකාරීත්වයෙන් නිරත වන සංඝටක සමූහයක එකතුවක්. මේක වචනෙන් හරියට මේ විදිහටම ඇහුවොත් ලියන්න ඕගොල්ලෝ දැනගන්න ඕනේ. මේ වචන ටික අනිවාර්යයි. යම්කිසි පොදු අරමුණක් තියෙනවා සාක්ෂාත් කර ගැනීමට නිරන්තරයෙන් අන්තර්ක්‍රියාකාරීත්වයේ යෙදෙන සංඝටක සමූහයක්. එතකොට ඉංග්‍රීසි වලින් කියනවා නම් a system is a collection of components that interact to achieve a specific task. You should write specific task. Specific කියන වචනේ තියෙන්න ඕනේ. එතන පැහැදිලිවම අනිත් එක ඒ components කියන එක සංඝටක කියන ඒවා interact වෙනවා නිරන්තරයෙන්ම. හරිද? එතකොට අපි පොඩ්ඩක් බලමු මොකද්ද මේ වෙන්නේ කියන එක. දැන් මේ රූපයක් මෙතන තියෙනවා, යම් යම් කොටස් වර්ගයක් තියෙනවා, යම්කිසි යන්ත්‍රයක් නිර්මාණය වෙනවා. මේක අපි එයා හඳුන්වලා දීලා තියෙන පාර සකස් කරන යන්ත්‍රයක් කියලා. The road construction machine එකක් කියලා මේක හඳුන්වලා දීලා තියෙන්නේ. road construction machine එකක් කියලා කිව්වහම මෙතනදී පැහැදිලිවම අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? ඒ කියන්නේ මේකේ මොකද්ද specific task එක? What is the specific task? ඒ කියන්නේ පාර කැපීම. පාර කැපීම තමයි මේ යන්ත්‍රයේ අරමුණ. එහෙනම් ඒ යන්ත්‍රයේ අරමුණ හැටියට එහෙම වෙනකොට ඒකේ අන්තර්ක්‍රියාකාරීත්වයේ යෙදෙන කොටස් වල පොදු අරමුණ වෙන්නේ මොකද්ද? පාර කැපීමට ඒ අවශ්‍ය කරන තමන්ගේ කාර්යභාරය කිරීම. ඉතින් ඒ වගේම තමයි දැන් ගොඩක් වෙලාවට අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි සරල තව උදාහරණයක් කියන්නම්. අපේ දැන් ඔය ශරීරය ගත්තාම විවිධ පද්ධති තියෙනවානේ. ආහාර ජීර්ණ පද්ධතිය තියෙනවා නේද? රුධිර සංසරණ පද්ධතිය කියනවා. blood circulation system එක. හරි. digest system එක. ඒ වගේ එතකොට ශ්වසන පද්ධතිය breathing system එක. එතකොට මේවා ඔක්කොම බැලුවාම මොනවද ඒකේ තියෙන ප්‍රධාන අරමුණ? දැන් රුධිර සංසරණ පද්ධතිය ගත්තාම blood circulation system එකක් ගත්තාම මොකද්ද ඒකේ තියෙන පොදු අරමුණ? blood circulation system එකකින් කරන්නේ රුධිර සංසරණ පද්ධතියෙන් කරන්නේ ශරීරයේ තියෙන සියලුම අවයවයන් වල components වල ජීවය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන රුධිරය සැපීම. ඒවට අවශ්‍ය කරන පෝෂණය. මොකද ලේ ගමනාගමනය නැති වුණොත් ඒවට ලේ ලැබුණේ නැත්නම් ඒ අවයවය වැඩ කරන්නේ නැහැ. එතකොට අර ෆෝල් එකක් වගේ ඉන්ධන වගේ ලබා දෙන්නේ රුධිර සංසරණ පද්ධතියෙන් ඒ කාර්යභාරය තමයි කරන්නේ. ඉතින් මේකත් ඒක එකක්. ඊළඟට ශ්වසන පද්ධතිය ගත්තාම ඒ ජීවියාගේ පැවැත්ම මිනිස්සු විතරක් නෙමෙයි සත්තුන්ගේ වුණා ශ්වසන පද්ධතියක් තියෙනවා. බ්‍රීතින් සිස්ටම් එකක් තියෙනවා. එතකොට බාහිර පරිසරයෙන් ඔක්සිජන් ලබාගෙන ඒ සතුන්ට ජීවත් වීමට අවශ්‍ය කරන වාතය ලබා දීම සහ ඒක පිරිසුදු කරලා ලබා දීමත් එයා පිට කරන කාබන් ඩයොක්සයිඩ් පරිසරයට මුදා හැරීමත් එයාගේ ඒ බ්‍රීතින් සිස්ටම් එකේ තියෙන ඒ පෙනහළු ආදී ඒ කොම්පොනන්ට්ස් වල අවයවවල පොදු අරමුණ වෙනවා. එතකොට එයාලා මොකද කරන්නේ? එතකොට ඒකේ තියෙන ප්‍රධානම කාර්යය මොකද්ද වෙන්නේ ඊට පස්සේ? මේ පද්ධති කිහිපයක් එකතු වෙලත් තව අලුත් සිස්ටම් එකක් හැදෙනවා. දැන් අපේ මිනිස් සිවුර එහෙම නැත්නම් human body කියන එක ගත්තාම මේකෙත් තියෙනවා මේ වගේ sub systems එහෙම නැත්නම් උපපද්ධති ගණනාවක් එක්ක අහුවෙලා තමයි ඒවා හැදෙන්නේ. ආහාර ජීර්ණ පද්ධතිය, අස්ථි පද්ධතිය, මේ රුධිර සංසරණ පද්ධතිය,
බහිශ්‍රාවීය පද්ධතිය මේ ඔක්කොම සිස්ටම්ස් එක්කහුව වෙලා මොකද්ද කරන්නේ? ඒ ජීවියාව පවත්වා ගැනීම. ජීවත් වීමේ හැකියාව මේ සාක්ෂාත් කරලා දෙන එක තමයි නිරෝගීමත් ජීවිතයක් පවත්වා ගැනීම තමයි පොදු අරමුණ වෙන්නේ. එහෙමනම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක ගැන දැන් ඔයාලට වැටහීමක් තියෙනවා. අපි ඊළඟට බලමු දැන් මේවයි තියෙන මූලික සංඝටක මොනවද කියලා, බේසික් එලිමන්ට්ස් කියන්නේ මොනවද කියලා. කොහොම කරත් මේ තොරතුරු සහ සංවේදන තාක්ෂණය කියන විෂය යටතේ අපිට මේ වචන තුන කවදාකවත් අහක දාන්න බෑ. ආදානය input, සැකසීම process, ප්‍රතිදානය output. input process output මේ වචන තුනම අපිට අමතක කරන්නම බෑ. මොකද කොහේ ගියත් මේක ගෑවෙනවාමයි. එතකොට පද්ධති කියන පාඩමටත් මේ තුනම අදාළ වෙනවා. ඇත්තනේ. දැන් මම අර කලින් කතා කරපු ආහාර ජීර්ණ පද්ධතිය ගත්තාම මොකද්ද වෙන්නේ? උදාහරණයක් හැටියට ආහාර ජීර්ණ පද්ධතිය ගත්තාම ඩයිජස්ට් සිස්ටම් එකක් ගත්තාම මොනවද ඉන්පුට් වෙන්නේ? අපි කන කෑම බීම. හරිද? එතකොට ඒවා ඉන්පුට් කරලා ඊට පස්සේ ප්‍රොසෙස් එක මොකද්ද? ඒවා දිරවීම කරනවා. හරි? අවුට්පුට් එක මොකද්ද? අපේ ශරීරයට අවශ්‍ය කරන පෝෂණය ලබා දීම. ඒක තමයි ඒක වෙන්නේ. හරි? සහ සමහර වෙලාවට ඕනම සිස්ටම් එකක අවුට්පුට් එක තවත් සිස්ටම් එකක ඉන්පුට් එක බවට පත් වෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවා බහිශ්‍රාවීය පද්ධතිය කියන එක ගත්තාම අපේ ශරීරයේ තියෙන අපද්‍රව්‍ය පිරිසිදු කිරීම ඉවත් කරලා ශරීරය පිරිසිදු කිරීම තමයි එතන සිද්ධ වෙන්නේ. එතකොට අපි කන ආහාර ඒවා සියයටම අරගෙන පිරිසිදු කරලා කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියෙන් ඩයිජස්ට් සිස්ටම් එකෙන් ඒවා ඩයිජස්ට් කරලා ඒකෙන් ඉවතට දානවා. එතකොට ඉවත් කරන ඒවා ඩයිජස්ට් මේ බහිශ්‍රාවීය පද්ධතිය ලබාගෙන ඒවා අපේ ශරීරයෙන් බැහැර කිරීමක් යා කරනවා. හරි? අන්න ඒ වගේ මේ එක සිස්ටම් එකක අවුට්පුට් එක තවත් සිස්ටම් එකකට ඉන්පුට් එකක් වෙන්නත් පුළුවන්. ඒකත් මතක තියාගන්න ඕනේ. දැන් මේ පාසල කියන පද්ධතිය ගත්තාම මොකක්ද එතන වෙන්නේ? ස්කූල් සිස්ටම් එකක් ගත්තාම අපේ අධ්‍යාපන පද්ධතිය ගත්තාම මොකක්ද වෙන්නේ? එත ඉන්පුට් එක වෙන්නේ ඇත්තටම දරුවෝ. හරි? ළමයි. එතකොට සකස් කරන්නේ මොනවද? ළමයින්ට ගුරුවරු හැටියට අපි උගන්වනවා. ඉගැන්වීම් කරනවා, සාර ධර්ම කියලා දෙනවා. මේ හැමදේම කියලා දීලා ඉවරලා මොකක්ද අවුට්පුට් එක වෙන්නේ? හොඳ පුරවැසියන් බිහි කරන එක. එතකොට ප්‍රධාන අරමුණ මොකක්ද? ඔබ්ජෙක්ටිව් එක මොකක්ද වෙන්නේ? to produce a responsible worthwhile just citizens to society. ඒ කියන්නේ රටට දැයට වැඩදායක යහපත් පුරවැසියෝ බිහි කරන එක තමයි අරමුණ වෙන්නේ. එහෙමනම් පද්ධතියක් කියන එකක් ගත්තාම මොනවාද දැන් තියෙන්නේ? අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත පද්ධතියක් කියලා කියන්නේ පොදු අරමුණක් සඳහා ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරීත්වයේ යෙදෙන සංඝටක සමූහයක එකතුවක්. හරි? ඒ කියන්නේ common objective එකක් achieve කරන්න, goal එකක් achieve කරන්න, හරි? interact කරනවා components කිහිපයක්, a collection of components which interact to achieve a specific task. හරි? එතකොට එහෙම බැලුවාම ඒකේ objective එකක් තියෙනවා. ඊට අමතරව input එකක් තියෙනවා, process එකක් තියෙනවා, output එකක් තියෙනවා. ඕනෑම සිස්ටම් එකක් ගත්තත් එහෙමයි. හරි? එතකොට දැන් අපි ඊළඟට එනවා අපි පොඩ්ඩක් ICT පැත්තට දැන් ඔන්න නැඹුරු වෙනවා මේ මාතෘකාවෙම. අපි ගත්තොත් දැන් මේ තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක. ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද? දැන් මෙතෙක් වෙලා අපි කතා කරේ සාමාන්‍ය ජීවිතයේ එදිනදා දකින්න දේවල්. එතකොට මෙතනදී input process output කියන එකේ පොඩ්ඩක් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකකදී ඔන්න කතන්දරේ වෙනස් වෙනවා. ඉන්පුට් එක හැටියට අපි දාන්නේ data දත්ත. හරිද? process එක එහෙමම තියෙනවා. output හැටියට එන්නේ information. ඒ කියන්නේ දත්ත අපි තොරතුරු පද්ධතියකට දැම්මට පස්සේ ඒවා සකස් කරලා ඉවර වුණාම තොරතුරු බවට පත් වෙනවා. අපි ICT වල පළවෙනිම පාඩමේ 10 වසරේදීත් අපි ඉගෙන ගත්තා මේ වචනේ මොකද්ද? සකස් කිරීමට ලක් කරන ලද දත්ත තොරතුරු හැටියට හඳුන්වනවා. right? information කියලා කියන්නේ processed data. එහෙමනම් මේ විදිහට classify කරාට පස්සේ අපිට ඔන්න information system කියන එක අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට දැන් බෙදන්න පුළුවන්. තොරතුරු පද්ධති කියන එක දැන් මූලික වශයෙන් කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. එකක් තමයි අත්තිරු තොරතුරු පද්ධති. ඒ කියන්නේ manual information system කියන එක. අනිත් එක තමයි පරිගණක පාදක තොරතුරු පද්ධති. computer based information system කියන එක. හරිද? එතකොට අත්තිරු තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද? manual system එකක් කියන්නේ මොකද්ද? හරි? හැම දෙයක්ම manual කරනවා. හරි? ඒ කියන්නේ දැන් හොඳම දේ තමයි දැන් සාමාන්‍ය හැමදේම අතින් කරන්නේ. ඒකේ තේරුම අත්තිරු කියන්නේ ඒකයි. manual කියන්නේ ඒකයි.
ඒ කියන්නේ ළමයෙක්ව දැන් ඉස්කෝලේට ඇතුළත් කරනකොට හැමදේම අද දැන් මේ අතේ ලියනවා. ඒ කියන්නේ අතින් ලියනවා. තොරතුරු පොතක ශිෂ්‍ය තොරතුරු පොතක ඕනෑම පාසලක මේ දේවල් තියෙන සියලුම තොරතුරු ටික දෙමව්පියන්ගේ විස්තර, ජාතික හැඳුනුම්පත් අංක, ලිපිනය ඔය සියලුම විස්තර ටික පොතේ ලියා ගන්නවා. හරි? එතකොට හැම ළමයෙකුටම ඉස්කෝලේ පර්සනල් ෆයිල් එකක් හැදෙනවා මේන්ටේන් වෙනවා. හරි? එතකොට ඒවා අතින් තමයි කෙරෙන්නේ. එතකොට ළමෙක් ජයග්‍රහණයක් ගත්තත් ඒව සෑම දෙයක්ම ඒකේ ගබඩා වෙනවා. හරි? එතකොට දැන් නම ලකුණු කරන ක්‍රමවේදය පවා අතින් තමයි කෙරෙන්නේ. තාමත් ඉස්කෝලවල මැනුවල් මෙතඩ් එකකට යනවා. හරිද? එතකොට දැන් හදිස්සියකදී හරි ළමයෙක්ගේ තොරතුරක් හොයන්න වුණොත් එහෙම අපිට මේ ෆයිල් එක සම්පූර්ණයෙන්ම ඇදලා බලන්නම වෙනවා කොහෙද තියෙන්නේ කියලා. එතකොට ඒ වගේ දේවලුත් අපිට කරන්න සිද්ධ වෙනවා. එතකොට දැන් මොකක් හරි හේතුවක් මත ළමයෙකුගේ ප්‍රගතිය බලන්න අවශ්‍ය වුණොත් ළමයෙකුට මේ විදුහල්පතිතුමාට මොකද්ද කරන්න පුළුවන්? මේ ක්‍රමය යටතේ අත්තිරු පද්ධතියක් ගත්තාම මේකේ සිද්ධ වෙන්නේ මොකද්ද? ළමයාගේ නම ඒ තොරතුරු ටික ඔක්කොම හොයාගෙන ඒ ලිපිගුණ හොයාගෙන ඊට පස්සේ තමයි ඒ ක්‍රමයට යන්න වෙන්නේ. දැන් ඕකම අපි තව විදිහකට බැලුවොත් මොකද්ද? පුස්තකාල පද්ධතියක් අරන් බැලුවොත් පුස්තකාල පද්ධතියක් බැලුවාම එතනත් වෙන්නේ එහෙම. ගොඩාක් අද කාලේ පුස්තකාලවල පාසල් පුස්තකාලවල අත්තිරු ක්‍රමවේදයටමයි යන්නේ. මැනුවල් සිස්ටම් එකකටම තමයි මේ ක්‍රමවේදය යන්නේ. ඒකට හේතුව මොකද? සියලුම පොත්වලට අර ඔයගොල්ලෝ දන්නවා ඇති රෙෆරන්ස් නම්බර පරිග්‍රහණ අංකයක් කියලා එකක් අලවනවා. ඒ පොත්වල තියෙන කාණ්ඩ අනුව. එතකොට කාණ්ඩ අනුව රාක්ක වලට වෙන් කරලා තියෙන පොත් ටික. එතකොට මේ පොත්වල තියෙන සියලුම තොරතුරු ටික මොකද කරන්නේ? මේ හැම දෙයක්ම මොකද්ද වෙන්නේ? එකින් එක පොතේ ලියන්න ලොකු පොතක ලියන්න ඕනේ. මේ දේවල් මෙහෙම තියෙනවා කියන එක ලියන්න ඕනේ. හරිද? එතකොට මේ යම්කිසි පොතක තොරතුරක් හොයා ගන්න උනොත් එහෙම මේ පොතේ පිටපත් කීයක් විතර තියෙනවද කියන එක සේරම අර පොත පෙරලා බලන්න ඕනේ. ඒක තමයි process part එක. ඒ කියන්නේ සැකසීම part එක. output එක තමයි අපි හොයන උත්තරේ. ඉතින් මේ ක්‍රමවේදය හරිම මන්දගාමී ක්‍රමවේදයක්. ඉතින් මේක වඩා පහසු කර ගැනීම සඳහා අද කාලේ අපිට තියෙන අනිත් ක්‍රමවේදය තමයි මම අර ඉස්සෙල්ලා කිව්ව පරිගණක පාදක තොරතුරු පද්ධතිය. ඒ කියන්නේ එහෙම නැත්නම් computer based system එකක් කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට computer based system එකේ තියෙන මොකද්ද මේකේ තියෙන වඩා පහසුව? ඉතින් ඇත්තරම අර හැම දෙයක්ම ඒ තරම් කාලයක් ගත වෙන්නේ නැතුව හරි පහසුවෙන් මේ සැකසීමට ලක් කරගන්න පුළුවන්. දැන් මේ පුස්තකාල පද්ධතියෙම අපි පරිගණක පාදක පද්ධතියක් බවට පත් කරොත් computer based system එකක් බවට පත් කරොත් library system එක මොකක්ද එතනදී වෙන්නේ? ඒකෙදි වෙන දේ තමයි දැන් අපිට යම්කිසි පොතක් තියෙනවද නැද්ද කියලා හොයාගන්න ඕන නම් ඇත්තටම දැන් පොතක් issue කරනවා නම් කාට හරි ඒ පොතේ barcode එකක් තියෙනවා අනිවාර්යෙන්ම අද කාලේ පොත්වල. එතකොට barcode reader එකක් සම්බන්ධ කරලා පරිගණකයටත් එක්ක ඒ barcode එක ගන්නකොටම return එකත් එක්කම පොතේ සියලුම විස්තර ටික අරකේ ඩිස්ප්ලේ වෙනවා. එතකොට මේක ගන්න කාටද කියන එකත් එතන තොරතුරු ඇතුළත් කරලා එතකොට අද දවසේ ඉඳලා යම්කිසි සතියක් කාලය දෙනවා නම් ළමයෙකුට පොත ආපහු රිටර්න් කරන්න කියවලා ගෙනත් දෙන්න කියන එක පැහැදිලිවම ඒ එදා ඉඳලා ඒ දිනය ගණන් කර ගැනීමේ හැකියාවකුත් මේ පරිගණක පාදක පද්ධති වලට පුළුවන් පුස්තකාලයක් සඳහා නිර්මාණය කරලා තියෙනවා නම්. එතකොට ළමයා දිනේ පහ වුණා නම් මොකද වෙන්නේ? ඒකට අවශ්‍ය කරන ඩැමරේජ් එකක් ගෙවන්න. එහෙම නැත්නම් අර දඩ මුදලක් අය කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් එවැනි ක්‍රමවේදත් තියෙනවා. ඊට අමතරව ඔන්ලයින් පහසුකම් තියෙනවා නේද? අද කාලේ ගොඩක් දුරට අපිට පුස්තකාලයකට ගිහිල්ලා අපි පොත් බලන්න පුරුදු වෙලා නැහැ. ඊ-බුක් කියන එක, ඉලෙක්ට්‍රොනික බුක් කියන එක දැන් පුරුදු වෙලා තියෙනවා ගොඩක් අය. එතකොට අන්තර්ජාලයේ එවැනි සේවාවන් පවා තියෙනවා. සමාජිකත්වයේ ගන්න පුළුවන් ඔන්ලයින් ලයිබ්‍රරීස් තියෙනවා. එතකොට අපිට ඕනම පොතක් ඔන්ලයින් කියවන්න හැකියාව තියෙනවා. එතකොට කියවන්නත් අනිවාර්යයෙන්ම මේ සමාජිකත්වයේ ගැනීම සඳහා මුදලක් ගෙවීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදය පාවිච්චි කරලා අද කාලේ හුඟක් ක්ෂණිකව හැම දෙයක්ම සිද්ධ කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ පරිගණක පාදක පද්ධතියක් එක්ක මේ අත්තිරු පද්ධතියක තියෙන වෙනස්කම් මොනවාද කියන එක. ඒ කියන්නේ තොරතුරු දැන් ගත්තොත් අත්තිරු පද්ධතිවල මැනුවල් සිස්ටම් එකක් ගත්තාම හැමතිස්සෙම අර දැන් අතින් ලියන නිසා දෝෂ ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. හරි? ඒ කියන්නේ අර එරර්ස් ඇති වෙන්න තියෙන අවස්ථාව වැඩි. ගොඩක් වෙලාවට මැනුවල් සිස්ටම් එකක හැබැයි කම්පියුටර් බේස් සිස්ටම් එකක නම් ඒ හැකියාව එන්නේ නැහැ. ගොඩාක්
ඒවා අවම වෙනවා. අපිට කියන්නත් බෑ 100%ක්ම කම්පියුටර් සිස්ටම් එකක ඒක වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ එරර්ස් ඇති වෙන්නේ නැහැ කියන එක. එරර්ස් ඇති වෙනවා තමයි. හැබැයි මැනුවල් එකකට සාපේක්ෂව අවමයි. මිනිමම්. ඊළඟට අත්තිරු පද්ධතියකින් තොරතුරු සකස් කරලා ගන්න ගියාම වැඩි කාලයක් ගත වෙනවා. දැන් අපිට දැන් පුස්තකාලයක තියෙන පොතක තොරතුරු හොයාගන්න අපිට පොත් පෙරලා බලන්න කියන්නේ අර ඒ සම්බන්ධයෙන් තියෙන ලොකු විස්තරාත්මකව තියෙන ලොකු පොත ලොක් පොතක් හොයාගන්න ගියාම අපිට හරි කරදරයි. ඒක ඇත්තටම අපි මේ තොරතුරු ඉන්ක්ලූඩ් කරලා තිබ්බා නම් ඉතාලම පහසුවෙන් ඒ කාර්යය කරන්න පුළුවන් වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. අනිත් එක තමයි ගබඩා කරන්න ලොකු ඉඩ ප්‍රමාණයක් යන්නෙත් නැහැ. දැන් විශාල වශයෙන් ඉඩ කඩ යන්නේ නැහැ. නමුත් මේ කියන්නේ පරිගණක පාදක පද්ධතිවල අතුරු පද්ධතිවල මේ ක්‍රමවේදය ඉතාම වැඩි. හරිද? ඊළඟට අනිත් එක තමයි අර දත්ත විනාශ වීමේ හැකියාව වැඩි අතිරු පද්ධති ක්‍රමවේද. මොකද කඩදාසිය වගේ දේවල් තියෙනකොට ඔය පොත්පත්වල ඔවා මේන්ටේන් කරන්න ගියොත් කාලයක් එක්ක යනකොට මොකද වෙන්නේ නේද? ඒවා හැමතිස්සෙම එක්කෝ කාව කනවා, වේව කනවා, ඒ වගේ මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ආයි තොරතුරු හොයාගන්න හම්බෙන්නෙත් නැහැ. ඒක නිසා හැමතිස්සෙම ඒක අර ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් සේව් කරලා තියාගත්තාම පිටපතක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික පිටපතක්. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා බෑකප් එකක් කියලා. සිංහලෙන් කියනවා උපස්ත කියලා. හරි? එවැන්නක් ගබඩා කරලා තබා ගැනීම අපිට හරි පහසුවක් තියෙනවා. මොකද බැරි වෙලාවත් ෆයිල් එකක් ඩිලීට් වෙලා ගියත් අපි අතින් අපිට තව කොපියක් අපි ගාව අමතරව තිබිලා තියෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපිට ඒ ක්‍රමවේදයේ හැටියට. එහෙමනම් අතිරු පද්ධති සහ පරිගණක පාදක තොරතුරු පද්ධති වල වෙනස්කම් මොන වගේද? ප්‍රධාන වශයෙන්ම අර වැරදීම් අතිරු පද්ධතියකට සාපේක්ෂව පරිගණක පාදක පද්ධති වල මේ දෝෂ අවම වශයෙන් නැති වෙන්නේ. ඊළඟට ඊටාම අඩු කාලයකින් තොරතුරු හොයාගන්න පුළුවන් කම්පියුටර් බේස් සිස්ටම් එකක අර මැනුවල් සිස්ටම් එකකට සාපේක්ෂව. අනිත් එක තමයි සුළු ඉඩ ප්‍රමාණයක දත්ත ගබඩා කර ගැනීමේ පහසුකම අපිට තියෙනවා. අනිත් එක තමයි පිටපත් ලබා ගැනීමේ හැකියාවක් තියෙන නිසා දත්ත විනාශ වීමේ හැකියාව ඊටාම අඩුයි. සහ දත්තවල ආරක්ෂාවත් ඊටාම වැඩි කම්පියුටර් බේස් සිස්ටම් එකකට හරහා යනකොට. අපි ඊළඟට බැලුවොත් පද්ධති සංවර්ධන ක්‍රමවේද ගැන කතා කරද්දී අපිට ඇත්තටම ඉගෙන ගන්න තියෙන දෙයක් තමයි මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා එකක් තියෙනවා. පද්ධතිය සංවර්ධනය කරන ජීවන චක්‍රය සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් කියලා එකක් අපි ඉගෙන ගන්නවා. එතකොට මේ යටතේ තියෙන මේ සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එකේ තියෙන මෙන්න මේ ස්ටෙප්ස් ටික අපි හරියට මුලින්ම තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ ස්ටෙප්ස් මොනවාද කියන එක. ස්ටෙප්ස් 6ක් තියෙනවා. විවිධාකාර පොත්වල විවිධාකාර අර්ථකථන දෙනවා. නමුත් අපි දැන් සාමාන්‍ය පෙළ අපේ මේ විෂය නිර්දේශයට නියමිතව තිබෙන්න මේ සිස්ටම් 6 මේ ජීවන චක්‍රයේ මේ පියවර 6 මේ ස්ටෙප්ස් 6 ගැන අපි මතක තියාගත්තා නම් හරි. පළවෙනි එක තමයි අවශ්‍යතා හඳුනා ගැනීම. හරිද? Identification of requirements. දෙවැන්න විසඳුම සැලසුම් කිරීම. Designing of the solution. තුන්වෙනි එක තමයි විසඳුම කේතකරණය කිරීම. Coding the solution. විසඳුම පරීක්ෂා කිරීම. දෝෂ ඉවත් කිරීම. Testing and debugging. අනිත් එක තමයි deployment of the system. පද්ධති නඩත්තු කිරීම කියන එක. Maintenance of the system කියන එක. හරිද? ඉතින් ඒක නිසා හැමතිස්සෙම මොකද වෙන්නේ? දැන් මේක චක්‍රයක්නේ. ඒ කියන්නේ එකේ ඉඳන් 6 වෙනකන් ගියාට පස්සේ පද්ධතිය පිහිටවල ඉවර වෙලා පාවිච්චි කරගෙන යනකොට නඩත්තු කිරීම වෙනවා කියන්නේ ආපහු තව අවශ්‍යතාව නැවත මතුවෙන්න හැකියාව තියෙනවා. හරි? කාලයක් පාවිච්චි කරනකොට අපිට මේ සිස්ටම් එකේ මේක ඔන්න දැන් කම්පියුටර් සිස්ටම් එකක් හඳුන්වා දුන්නා නම් පුස්තකාලයට හඳුන්වා දුන්නා නම් කාලයක් යනකොට පුස්තකාලේ මෙන්න මේ වගේ පොඩි වෙනස්කම් ටිකකුත් මට වුණා නම් හොඳයි කියලා ඒ පුස්තකාලාධිපතිට ලයිබ්‍රරියන්ට හිතනවා වෙන්න පුළුවන්. එතකොට ආපහු මුලින් ඉඳලා එයාගේ අවශ්‍යතාව ටික හඳුනාගෙන යන්න පුළුවන්. අපි බලමු ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මේ දේවල් යන්නේ කියන එක. Identification of requirements. හරි? අවශ්‍යතා හඳුනා ගැනීම කියන්නේ මොනවද කියන එක දැන් අපි බලමු. එතකොට දැන් මේ යටතේ ඉස්සලා මේක තේරුම් ගන්න ඕනේ මේ අවශ්‍යතාවයන් හරියට හඳුනා ගන්නවා කියන එක. ඒක හරියට ඇත්තටම දැන් මේක තමයි ඇත්තටම මුල්ම අවස්ථාවේදී අපි හරියට කරගන්න ඕනේ. මෙතන වරද්දාගත්තොත් මුළු සිස්ටම් එකම අපි වරද්දාගත්තා වගේ වෙනවා. ඒ කියන්නේ අර උදාහරණයක් ඇටියට මෙන්න මෙහෙම දෙයක් ගත්තොත් මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන් හරියටම
අවශ්‍යතා හරියට හඳුනා ගැනීම සිද්ධ නොවුණා නම් මොකද සමහර වෙලාවට දැන් ඒ අවශ්‍යතාවය තියෙන පුද්ගලයා අපි හිතමුකෝ දැන් ඔන්න ඔයාලා මෘදුකාංගයක් යම්කිසි පද්ධතියක් නිර්මාණය කරන්න යනවා කියලා. ඒ කෙනාට පරිගණක ගැන දැනුමක් නැත්තම් අවබෝධයක් නැත්තම් දැන් කඩේක මුදලාලි කෙනෙක් ගත්තාම මේ මනුස්සයාට ඕනේ තමන්ගේ කඩේ වෙළඳාම් වෙන දේවල් ඒ බිල නිකුත් කරන මොකක් හරි පරිගණක පද්ධතියක් නිර්මාණය කරවන්න. එයාට ඒක කියාගන්න තේරෙන්නේ නැහැ. ඉතින් එයා කියන විදිහට එයා ඔයගොල්ලෝ තේරුම් ගන්න උත්සාහ කරනවා. හැබැයි ඔයාලා තේරුම් ගන්නේ වෙනස් විදිහකට. ඉතින් ඇත්තටම මේ software developers ලා එහෙම නැත්නම් මෘදුකාංග සංවර්ධනය කරන මෘදුකාංග ඉංජිනේරුවරු මේක තේරුම් ගන්නේ වෙන විදිහකට. හරි? ඊට පස්සේ එක එක්කෙනා මේ step by step මේක වෙන ආකාරයකට තේරුම් අරගෙන නිර්මාණය කරන වෙනස්ම දෙයක්. නිර්මාණය කළා ඉවර වෙලා ඊට පස්සේ යවන්නේ වෙනත් දෙයක්. වෙනත් දෙයක් යවුවාම ඊට පස්සේ ඇත්තම කියනවා නම් පාරිභෝගිකයා කස්ටමර් බලාපොරොත්තු වෙලා තින්නේ මෙන්න මෙහෙම දෙයක් නිර්මාණය කරලා දෙන්න කියලා. ඉතින් විශේෂයෙන්ම මේක හරි ජනප්‍රිය කාටුන් එකක්. ඉතින් මේ කාටුන් එකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි ඇත්තටම මේ පද්ධති හරියටම හදන්න ඉස්සෙල්ලා මේ identification of requirements කියන එක මේක හරියටම කෙරෙන්න ඕනේ. මේක වරද්දාගත්තොත් සේරම ඉවරයි. එහෙමනම් මේක එහෙම වරදින්නේ නැති වෙන්න මොකද්ද කරන්න පුළුවන්? එතකොට මේ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා අපිට තියෙනවා ක්‍රමවේද ගණනාවක් අපිට කරන්න පුළුවන්. ඒක පද්ධතියක් නිර්මාණය කරන කණ්ඩායමක්. සාමාන්‍යයෙන් තනි පුද්ගලයෙක් ඒක කරන්නේ නැහැ. ඉතින් ටීම් එකක් තමයි යන software developing team එකක්. එතකොට ටීම් එකක් විදියට ගිහිල්ලා කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපි ගත්තොත් පළවෙනි එක observation කියන එක. හරි? observation එක ගත්තාම ඉස්සෙල්ලාම මොකද්ද කරන්නේ? හරි? ඒ තියෙන ස්වභාවය ඉස්සෙල්ලා බලනවා. ඒ කියන්නේ දැන් දැනට සමහර වෙලාවට දැන් මේ පුස්තකාලයේම උදාහරණයක් අපි දිගටම කතා කරගෙන යන් පුස්තකාලයකට ගිහිල්ලා ඔයගොල්ලෝ දවසක් ගත කරනවා එතන. ඔබ්සර්වේෂන් එකක් කරලා බලනවා දැනට කොහොමද වැඩේ යන්නේ process එක. ඒ කියන්නේ ඒ වෙලාවේ ඔයාලා එතනටලා බලාගෙන ඉන්නවා. ඒ අතරට දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා පුස්තකාලයෙන් පොත් ලබා ගන්නවා නම් ඒ ලයිබ්‍රරියන් මොනවද කරන්නේ? මොකක්ද එයා කරන process එක? පොත අරගෙන ඇවිල්ලා ඊට පස්සේ එයා මොන තොරතුරුද ගන්නෙ අර කෙනාගේ. ඊට පස්සේ පොත සම්බන්ධයෙන් එයා මොන වගේ තොරතුරුද සටහන් කරගන්නේ. ඊට පස්සේ අරගෙන වෙලා පොත ඉෂුව කරන්නේ කොහොමද? ඊළඟට එහෙම බලාගෙන ඉඳලා ඒවා මේ චුට්ටක් එයා කොහොමද ඒවා ඩැමරේජ් අය කරගන්නවා නේ. ඒ කියන්නේ දඩ මුදල් අය කරගන්නවා නම් ඒ කොහොමද වෙන්නේ? ඒවයි ගාස්තු කොයි වගේද? අන්න ඒ වගේ දේවල් ඔයාලට පොඩ්ඩක් බලාගෙන ඉන්න පුළුවන්. ඊළඟ එක තමයි ඉන්ටර්විව් කරන එක. හරි? සම්මුඛ සාකච්ඡාවක් කරන එක. සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. ඒගොල්ලොත් එක්ක ඒ දෙන්න කතා බහ කරනවා. එතකොට ඒ කියන්නේ පුස්තකාලාධිපතිත් එක්ක ලයිබ්‍රරියන් එක්ක ඔයාලා ඩිස්කස් කරනවා. හරි? මොනවාද එයාට දැනට තියෙන ගැටලු. එතකොට එයාට උනත් කියාගන්න තියෙන දේවල් සමහරට ඔයාලත් එක්ක කියන්න පුළුවන්. හරි? එතකොට අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ දෙයක් කියන එක එයා කියයි. සහ ඊළඟට ඔයාලට දැන් පුස්තකාලාධිපති විතරක් නෙමෙයි දැන් එයාගේ ඇසිස්ටන්ට්ස්ලාත් ඉන්නවනේ. ඕනම පුස්තකාලයක් ගත්තාම තනියෙන් ඉන්නේ නැහැ නේ. ඒකට තවත් පිරිස් ඉන්නවා. එතකොට ඒ අයට උනත් ඒ අය එක්ක උනත් ඔයාලට කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතන ඉතා වැදගත් දෙයක් තමයි සමහර වෙලාවට දැන් මේ පුස්තකාලයක උදාහරණයක් ගැන මම මේ කතා කරන්නේ. සමහර වෙලාවට දැන් ඔය ලොකු ආයතනවල ඔයගොල්ලෝ ටිකක් ලොකු සිස්ටම් නිර්මාණය කරන්න ගියොත් ඇතැම් විට ඒ ආයතනයේ ඉන්න පොඩිම කෙනා එක්ක. ඒ කියන්නේ පොඩිම කෙනා කියන්නේ සමහර මේ කියන්නේ සුළු සේවකයෙක් උනත් ඒ පද්ධතියට අනුගත වෙන්න ඉන්නවා නම් එවැනි කෙනෙක් එක්ක උනත් සාකච්ඡා කරන්න ඕන වෙනවා. හරි? එවැනි කෙනෙක් එක්ක උනත් සාකච්ඡා කරන්න වෙනවා. දැන් උදාහරණයක් ඇටියට ඕගොල්ලෝ දැන් security system එකක් සම්බන්ධයෙන් ඒ වගේ දෙයක් implement කරන්න යනවා නම් එතකොට ඒවත් පරිගණක පාදක පද්ධති. security system එකක් design කරන්න යනවා නම් ඒ අදාළ කරන ආයතනයේ ඉන්න SO security officer එක්කත් ඔයාලා කතා කරන්න ඕනේ. ඒක interview එකේ තව part එකක්. හරි? ඉතින් ඒකත් මම මේ කිව්වේ නිකන් ඒ අදාළ කරන මේ ඉහළ පෙළේ ප්‍රධානියෝ එක්ක විතරක් කතා කරලා වැඩක් නැහැ. පොඩිම කෙනා එක්කත් කතා කරන්න ඕනේ. ඒක සම්මුඛ සාකච්ඡාවල පද්ධති සංවර්ධනයේදී බොහොම වැදගත් වෙන තැනක්. ඊළඟ එක තමයි ප්‍රශ්නාවලි questionnaires දෙන එක. එතකොට දැන් සමහර අය ඉන්නවා දැන් තමුන් කතා කරන්න ටිකක් බයයි. හරිද? සේවකයෙක් කියන්නේ දැන් ආයතනයේ 15 මට්ටමේ ඉන්න ඔෆිසර්ස්ලා කතා කරන්න ටිකක් බය ඇති වෙන්නත් පුළුවන්. හරි? සමහර වෙලාවට දැන් ඒගොල්ලොන්ට හිතන දේ කියන්න ගිහලා ඒගොල්ලෝගේ රස්සාවල් නැති වෙයි කියලා යම්කිසි බයක් තියෙනවා. අන්න ඒ වගේ කෙනෙකුට
එවැනි අවස්ථාවකදී පාවිච්චි කරන්න පුළුවන් හොඳම ටූල් එකක් තමයි questionnaire කියන එක ප්‍රශ්නාවලියක් දෙන එක. එතකොට ඒ අයගේ නම් ගම් ගන්නෙ නැහැ. කිසිම හේතුවක් මත ඒ අයලගේ අනන්‍යතාවය එළියට ගන්නෙ නැහැ. හැබැයි අපි ප්‍රශ්න ටිකක් සෙට් කරලා දෙනවා. ප්‍රශ්න ටිකක් සෙට් කරලා දෙනවා questionnaire එකක් දෙනවා. එතකොට ඔයාලට මේක කැමති විදිහකට හරි වැරදි දාන්න. හරි අර එකේ ඉඳන් 5 වෙනකම් රේට් කරන්න හරි. දැන්ට තියෙන තත්ත්වය ගැන ඔබ සතුටුදායකද නැද්ද? අන්න ඒ වගේ එහෙම දෙයක් ගන්න හැකියාව තියෙනවා. එතකොට එවැනි කාර්යභාරයක් කිරීමෙන් පැහැදිලිවම අපිට පුළුවන්කම තියෙනවා මොනවද? මේ අවශ්‍ය කරන information ගන්න. අනිත් එක තමයි document sample collection කියන එක. ඒ කියන්නේ වාර්තා හෝ ලිපිගොනු පරීක්ෂණය. ඒ කියන්නේ දැන් පුස්තකාලාධිපති කෙනෙක් දැනට පාවිච්චි කරන ෆෝමැට්ස් තියෙනවා නම් කාගේ හරි සමාජිකයෙක් බඳවා ගන්නවා නම් membership card එක ගන්නවා නම් එයාගේ application එකක් දීලා එයාගේ detail fill කරලා ගන්නවා නම් අන්න ඒක ඔයාලට මේ වෙලාවේ වැදගත් වෙනවා. ඒ වගේ documents පොතක් එයා පුස්තකාලයට දානවා නම් ඒ පොතට අදාළ කරන තොරතුරු මොනවද? ඒ පොතක් සම්බන්ධයෙන් එයා මොන හරි ෆෝම් එකක් තියාගෙන යනවද? ෆෝමැට් එකක් තියාගෙන ඉන්නවද? පොතක් සම්බන්ධයෙන් තියාගන්න. අන්න ඒ ડોකියුමන්ට්ස් ටික ඔයාලට ඕන වෙනවා. මොකද ඒ ටිකම අපිට ඉලෙක්ට්‍රොනික මාධ්‍යයට හදාගන්න පුළුවන්. හරි? වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය. එහෙම නැත්නම් document sample collection කියන එක උතනදී ගොඩාක් වැදගත් වෙනවා. ඊළඟ එක තමයි prototyping කියන එක. ඒ කියන්නේ මූලාදර්ශ. හරි? දැන් සමහර වෙලාවට මෙහෙමත් කරන්න පුළුවන්. දැන් පුස්තකාල පද්ධති සැම්පල් එකක් තියෙනවා නම් එහෙම වුණා නම් ටිකක් වැඩේ ලේසි වෙනවා. මොකද අමුතෙන් ලොකු දේවල් කරන්න යන්න ඕනේ නැහැ. මීට කලින් දැන් ඔයාලා software engineering company එකක් විදියට ඔයගොල්ලෝ යනවා නම් ඔයාලා මීට ඉස්සෙල්ලා පුස්තකාල පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා නම් අන්න ඒ වගේ එකක් laptop එකකට දාගෙන ගිහිල්ලා එතන demo එකක් කරලා පෙන්වන්න පුළුවන්. demonstration එකක් කරලා පෙන්වන්න පුළුවන්. මෙන්න මෙහෙමයි ක්‍රමවේදය තියෙන්නේ. එතකොට අපේ පුස්තකාල පද්ධතියක් අපි දැනට හදලා තියෙනවා. දැන් ඔයාලට මේක හොඳයිද නැත්නම් මේකේ මොන හරි වෙනසක් කරන්න ඕනේද? ඔයාලට වෙනස් විදිහකට අපිට මේක කරලා දෙන්නත් හැකියාව තියෙනවා. අන්න ඒ වගේ ප්‍රොටෝටයිප් එකක් මූලාදර්ශයක් පෙන්නනවා. ඉතින් ගොඩාක් වෙලාවට අරක දැක්කහම රයිට්. ඒකට හුඟක් වෙලාවට එකඟ වෙන තියෙන අවස්ථා වැඩි. එහෙම නැතුව ඒකේ පොඩි පොඩි වෙනස්කම් කරලා දෙන්න කියන අවස්ථාවලුත් තියෙනවා. ඒකත් ඔයාලට කරන්න පුළුවන්. එතකොට දැන් මේ කිව්ව දේවල් මොනවද? නිරීක්ෂණය, ඔබ්සර්වේෂන්, සම්මුඛ සාකච්ඡා, ඉන්ටර්විව්ස්, ප්‍රශ්නාවලි, questionnaire, වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය, මොනවද? document sample collection සහ මූලාදර්ශ prototype. මේ මොනවද? අපිට requirements හඳුනා ගැනීම සඳහා කරන්න පුළුවන් දේවල් පහ තමයි මම මේ කියලා දුන්නේ. ඊළඟට අපි ඔන්න දැන් සිස්ටම් එක ඩිසයින් කරන්න යන්නේ. දැන් අපි ඔක්කොම requirement ටික ගත්තා. දැන් ඔන්න අපි මේක අපි සම්පූර්ණයෙන්ම දැන් ඔන්න ඩිසයින් කරන්න යන්නේ. හරි? සොලියුෂන් එක ඩිසයින් කරන්න යනවා. එතකොට මොකද්ද කරන්න පුළුවන් මෙතනදී? අර සිස්ටම් එකේ මේ දේවල් වෙන්න ඕනේ කොහොමද කියලා ඒවා ප්ලෑන් කරලා අපි එක එක්කෙනාට. දැන් සිස්ටම් ඩෙවලොපින් ටීම් එකක් විදිහට ඉන්නවා නම් සමහර වෙලාවට ඒ ටීම් එකේ එක එක්කෙනා ඉන්න පුළුවන් එක එක පැත්තට දක්ෂ කට්ටිය. හරි සමහරව ඉන්නවා ඉන්ටර්ෆේස් ලස්සනට ඩිසයින් කරන්න පුළුවන් සෙට් එකක් කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් ඔයාලගේ ටීම් එකේ. හරි software developing ටීම් එකක් විදිහට මේක මේ process එක යන්නේ. එහෙම වුණාම එක්කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් මේ ඉන්ටර්ෆේසස් ලස්සනට ඩිසයින් කරන්න පුළුවන් කෙනෙක්. තව එක්කෙනෙක් ඉන්නවා database පැත්ත හොඳටම ස්පෙෂල් කරපු කෙනෙක්. database specialist කෙනෙක් ඉන්නවා නම් එයාට හොඳට පුළුවන් database පැත්ත නිර්මාණය කරලා ගන්න. හරි එතකොට data security පැත්ත බලන්න තව කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඊළඟට ටෙස්ටිං පැත්ත හොඳට කරපු කෙනෙක් ඉන්නවා නම් පරීක්ෂණ මේ හරියට සාර්ථකව මේක යනවද නැද්ද කියන එක අන්න ඒ වගේ එක එක්කෙනාට දැන් ගැළපෙන විදිහට මේක කොටස් ටික වෙන් කරලා දීලා ඊට පස්සේ ඒ එක්කෙනෙකුට ඒ එක එක අයට තම තමන්ගේ කොටස් ටික එකමුතු වෙලා හදන්නයි කියන්නේ. හරි එතකොට ප්ලෑනින් හදද්දී අපි ඉස්සෙල්ලාම දැන් කලින් පාඩමේදී අපි සාකච්ඡා කළා මේ පළවෙනි පාඩමේදී මොනවද අර ෆ්ලෝ chart ගැටලු විසඳීමේ කියන පාඩමෙන් තමයි අපි පටන් ගත්තේ. හරි ෆ්ලෝ chart ඇඳලා සියුඩු කෝඩ් ලියලා ගැටලුව ගලාගෙන එන විදිහ ඒ කියන්නේ දැන් පොතක් රෙජිස්ටර් කරනවා නම් කොහොමද ඒ පියවර වෙන්නේ? පොතක් පද්ධතියට ඇතුළත් කරනවා නම් ඉස්සෙල්ලාම input the name of the title ඊට පස්සේ input the මේ category of the book ඒ වගේ අර flow chart එකක් ඇඳගෙන ගිහිල්ලා ඊට පස්සේ දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් ඔන්න මේ flow chart එකක් අඳින ඔන්න දැන් කවුරු හරි කෙනෙක් පොතක් නැවත බාර දෙනවා. බාර දෙනකොට ඉස්සෙල්ලාම input the reference number of the book, input the ID membership ID of the member
ඊට පස්සේ බලනවා චෙක් කරලා බලනවා මේක මේ කවද්ද අරන් ගිහිල්ලා තියෙන්නේ කියලා. check the date අර decision box එකක් එහෙම ඇඳලා ඊට පස්සේ චෙක් කරලා බලනවා මේක નિયમિત කාලෙට කලින්ද ගෙනත් දීලා තියෙන්නේ. එහෙම නැත්තම් ඩැමරේජ් එකක් ගෙවන්න තියෙනවද? අර decision box එකේ yes the no දන්නේ වගේ ගැටලු අර flow chart එකක් මාර්ගයෙන් හදනවා. එතකොට ඒකම ඒ විදිහට planning හදා ගන්නවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ ඒකට ගැළපෙන විදිහට තමයි මොනවද? අර කේතකරණය කිරීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අර ඔක්කොම ටික නිර්මාණය කරලා ඉවර වෙලා ඔන්න ඉන්ටර්ෆේසස් ඔක්කොම නිර්මාණය කරනවා. ඒ අතරෙදි හරි සාමාන්‍ය ඉන්ටර්ෆේසස් අපි අර නිර්මාණය කරනකොට ඒ බටන්ස් එන්නේ කොහමද? අර මේව ඔක්කොම මුලින්ම චිත්‍ර වලින් නිර්මාණය කරන්නේ. එහෙම නිර්මාණය කරාට පස්සේ සම්පූර්ණයෙන් මේ දේවල් ටික අපි ඩෙවලොපින් ටූල් එකක් කරහා ඒව ගන්නවා. එතකොට ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් පරිගණක භාෂාවක් පාවිච්චි කරලා අපි අර සියලුම ෆ්ලෝ chart එක ඇඳපුවා pseudo code එකකට අරගෙන ඊට පස්සේ pseudo code එකෙන් අපිට පරිගණක භාෂාවකට ඔන්න කෝඩින් කරන්න පුළුවන්. හරි. ඒක තමයි third step එක coding the solution කියන එක. එතකොට දැන් අපි උදාහරණයක් ඇටියට Pascal කියන භාෂාව පාවිච්චි කරලා අපිට ඒ වගේ දෙයක් කරන්න හැකියාව තියෙනවා. ඉතින් අද ගොඩාක් පරිගණක භාෂාවල් තියෙනවා. ඉතින් මම ඔයාලගේ සාමාන්‍ය පෙළට નિયમિત Pascal භාෂාව මම උදාහරණයක් ඇටියට කිව්වේ. එතකොට ඒ පැත්ත බොහොම ලේසින් කරන්න පුළුවන්. ඉතින් අර flow chart ඇඳාම ඒකේ තියෙන වාසිය මොකද්ද? pseudo code කරාම තියෙන වාසිය මොකද්ද? අපිට සංකීර්ණව කරන්න තියෙන දේවල් සමහරවිට බොහොම අඩු ස්ටෙප් ගානකින් යන්න පුළුවන්කම තියෙනවා. හරි. ඒකත් අපිට හොයාගන්න පුළුවන් ඔය ඒ වගේ තැන්කදී. එතකොට විසඳුම් කේතකරණයේදී ඒ ඊටාම අඩු ස්ටෙප් ප්‍රමාණයකින් සරලව අපිට මේ ගැටලුව විසඳා ගැනීමේ හැකියාව තියෙනවා කෝඩින් කරද්දී. දැන් කෝඩින් කරලා ඉවර වෙලා සිස්ටම් එක ඩෙවලොප් කරාට වැඩක් නැහැ. මේක හරියට ඉස්සෙල්ලා ටෙස්ට් කරලා බලන්නත් ඕනේ. ටෙස්ට් කිරීම හරිය වැදගත් තැනක්. ඒ සඳහා අපිට තියෙනවා මොනවද? ටෙස්ටිං and debugging කියන එකක් තියෙනවා. හරි. දෝෂ निराකරණය කිරීම සහ දෝෂ ඒ කියන්නේ නිවැරදි කරනවා අපි මෙතනදී. ඒක කරන විදිහක් තියෙනවා. මෙන්න මේ ෆ්ලෝ එක පොඩ්ඩක් බලන්න. පද්ධති පරීක්ෂා කරන විදිය. එහෙම නැත්නම් සිස්ටම් ටෙස්ටිං කරන විදිහක් තියෙනවා. දැන් මේකේ යට ඉඳන් උඩට තියෙන මේ ඉංග්‍රීසි පොතේ නම් උඩ ඉඳන් පහළට තියෙන්නේ. පළවෙනි එක තමයි ඒකක පරීක්ෂාව. යුනිට් ටෙස්ටිං කියලා තියෙනවා. ඒක ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං සමස්ත පරීක්ෂාව, සිස්ටම් ටෙස්ටිං පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව, ඇක්සෙප්ටන්ස් ටෙස්ටිං කියලා. අපි බලමු එකින් එක මේ මොනවද කියන්නේ කියලා. ඒකක පරීක්ෂාව. ඒ කියන්නේ මොකද්ද? වෙන වෙනම ඒකක පරීක්ෂා කරලා බලනවා. හරි. එතකොට දැන් සම්පූර්ණයෙන්ම එක්තරා ආයතනයක ඔයාලා වෙනසක් කරන්න යනවා නම් හරි මේ වගේ මේ මොනවද සිස්ටම් එක ඩෙවලොප් කරන්න යනවා නම් සම්පූර්ණයෙන්ම කාර්යාලයක ඒ කාර්යාලයේ තියෙනවා නම් වෙන වෙනම ශාඛාවන් හරි account section එක පාලන section එක ඒ වගේ වෙන වෙනම තියෙනවා නම් administration section එක තියෙනවා නම් ඒ තැන් වලට මේ ඔයාලගේ සිස්ටම් එක දාලා වෙන වෙනම ඕගොල්ලෝ බලනවා වෙන වෙනම. ඒ කියන්නේ දැන් ඔයාලා නිර්මාණය කරපු software එකක් ගත්තාම ඒකේ account section එකට අදාළ කොටස් ටික එක්කෙනෙක් වෙනම පරීක්ෂා කරලා බලනවා. හරි. administration පැත්තට අදාළ කරන ඒවා ටික වෙන වෙනම පරීක්ෂා කිරීමක් කරනවා. හරි. ඒ දෙක වෙන වෙනම ගන්න. ඒක නිසා තමයි මේ unit testing කියලා කියන්නේ. ඊට පස්සේ integrated testing කියලා කියන්නේ ඒ දෙකම එකට දාලා බලනවා සාර්ථකව සිද්ධ වෙනවද නැද්ද කියන එක. හරි. ඒක තමයි integrated testing කියලා කියන්නේ. හරි. Units are already tested and debugged are integrated to form the complete system and integrated system is tested at this stage. හරි. දැන් ඔයාලා මෙතන පේනවා ඇති මේ සංකේත වලින් දැන් මේ කොළ පාටින් තියෙන puzzle piece එකයි රතු පාටින් තියෙන puzzle piece එකයි ඇවිල්ලා දැන් කොළ පාට එක account section එකට ඔයාලා software එකේ නිර්මාණය කරපු පැත්ත. රතු පාට ඇවිල්ලා administration පැත්තට තියෙනවා. ඒවා ඒ දෙක වෙන වෙනම check කරලා ඉවරනාට පස්සේ මෙතනින් පේනවාද ඒ puzzle pieces එකට set කරලා තියෙනවා. ඒ කියන්නේ මේ තුන මේ කීය හරි ඔයාලා system එක develop කරපුවා ඔක්කොම එකට දාලා බලනවා. හරි. කොටස් වශයෙන් කොටස් කිහිපයක් එක්කව කරලා බලනවා. ඒ කොටස් කිහිපයක් එහෙම එක්කව කරලා බැලුවාට පස්සේ තමයි මුළු system එකම මේ විදිහට puzzle එක complete කරගන්නවා වගේ මුළු system එකම දාලා බලන්නේ. හරි.
එතකොට මෙතනදී තමයි ටිකක් අර අවදානම් සහගත තැන් දේවල් ගැන අපිට හොයාගන්න පුළුවන්. ටෝටල් සිස්ටම් එකම කස්ටමර්ට දෙන්න කලින් ඔයා චෙක් කරලා බලනවා. හරි? එහෙම දීලා ඉවර වෙලා ඊට පස්සේ මොකද්ද කරන්නේ? acceptance testing කියන එක. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා එකක් කරනවා. ඒ කියන්නේ මෙහෙමයි. ඇත්තටම සිස්ටම් එක ඩෙවලොප් කරලා කස්ටමර්ට දෙන්නේ නැහැ මේ අවස්ථාවේදී ට්‍රයල් එකක් විදියට කස්ටමර්ස්ලාට පාවිච්චි කරන්න දෙනවා ට්‍රයල් එකක් විදියට. හරි? ඒ කියන්නේ තාම නිල වශයෙන් ඔයාලා නිර්මාණය කරපු software ගේ සිස්ටම් එක ආධාරගෙන ක්ලයන්ට් දීලා නැහැ. එයාට භාවිතා කරන්න දෙනවා සතියක් විතර. දීලා බලනවා මොකද්ද වෙන්නේ. හරි? දීලා ඉවර වෙලා එතකොට එයාට හිතනවා නම් සැටිස් නම් රයිට් මේක ඕකේ කියලා අන්න නිල වශයෙන් ඔයාලට පද්ධතිය පිහිටවන්න පුළුවන්. අර පස්වෙනි එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් නැවත තියෙන වෙනස්කම් කරන්නත් හැකියාව තියෙනවා. දැන් සිස්ටම් එක පිහිටවීම ඒ කියන්නේ දැන් මෙහෙම අතනදී මේ කස්ටමර්ගේ මේ කියන්නේ දැනුම් තේරුම් තියෙන සාමාන්‍ය ඒ ආයතනවලත් ඔය අපි හිතමුකෝ දැන් පෞද්ගලික ආයතනයකට ඕගොල්ලෝ මොනවයි software එකක් නිර්මාණය කරලා දෙන්න යනවා කියලා. එතකොට ඒකේ ඉන්න IT director හරි IT manager කෙනෙකුට හරි ඔයාලට ඒක දෙන්න පුළුවන්. එහෙම දුන්නට පස්සේ කිසිම ගැටලුවකින් තොරව ඔයාලට එයා accept කරොත් ඒක අවුලක් නැහැ. ඊට පස්සේ දැන් මේක පිහිටවීමක් තියෙනවානේ. ඩෙවලොප්මන්ට් එකක් ඩිප්ලොයිමන්ට් කරනවා කියලා කියන්නේ අන්න ඒකයි. පද්ධතිය පිහිටවන ආකාරයක් තියෙනවා. හරි? දැන් මේ ටෙස්ටිං වර්ග 4 පොඩ්ඩක් ආයෙ මතක් කරගන්න. යුනිට් ටෙස්ටිං, ඒකක පරීක්ෂාව, ඉන්ටිග්‍රේටඩ් ටෙස්ටිං. ඒ කියන්නේ සමස්ත පරීක්ෂාව, සිස්ටම් ටෙස්ටිං, පද්ධති පරීක්ෂාව, ඇක්සෙප්ටන්ස් ටෙස්ටිං, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ඒ 4 හොඳින් මතක තියාගන්න. ඊළඟට පද්ධතිය පිහිටවන ආකාරය දිහාත් ඕගොල්ලෝ බලා ගන්න. පද්ධතියත් නිකම් පිහිටවන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් ක්‍රම 4ක් තියෙනවා. ඒක ඒ ආයතනයේ ස්වභාවය අනුව වෙනස් වෙන්නත් පුළුවන්. හරි? එතකොට අර විදිහට පිහිටවන්දී අපිට පුළුවන් කෙලින්ම ඍජු පිහිටවීමක් කරන්න. ඒ කියන්නේ ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට් එකක් කරන්න හැකියාව තියෙනවා. ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙහෙමයි. දැනට තියෙන පද්ධතිය අපි නෝ දැන් ඔන්න යම්කිසි ආයතනයක් තියෙනවා, කාර්යාලයක් තියෙනවා, ලිපි ලේඛන ඔක්කොම අතින්මයි කරන්නේ. එයාලට කියනවා ඔයගොල්ලෝ ලබන මාසේ ඉඳලා ලෑස්ති වෙන්න කිසිම දෙයක් ලිඛිතව කරන්න යන්න එපා. ඕගොල්ලෝ මෙතනින් එහාට සම්පූර්ණයෙන්ම මොකද්ද? එහෙම් පිටින්ම ඔයාලට කම්පියුටර් බේස් සිස්ටම් එකක් දෙනවා. කම්පියුටර් බේස් සිස්ටම් එකට ලෑස්ති වෙන්න. අර ක්‍රමයේ සම්පූර්ණයෙන්ම නවත්තලා දානවා. එහෙම් පිටින්ම නතර කරනවා. හරි? ඉතින් ඒකේ පොඩි රිස්ක් එකක් තියෙනවා මේ ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට් එක කරද්දී. මොකද හාත්පසින්ම වෙනස් පැත්තකට යනවා එකපාරටම. ඉතින් ඒක ලොකු දෙයක්, ලොකු සිස්ටම් එකක් අපි එකපාරට මෙහෙම කරන්න යන්න ඔය ක්‍රමවේදය හැටියට දැන් මේ දීලා තියෙන උදාහරණය පුස්තකාලයේ අත්විරු පද්ධති ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් නවත්තලා පුස්තකාල කළමනාකරන මෘදුකාංගය ස්ථාපනය කිරීම කියන එක. අන්න ඒ වගේ පොඩි ආයතනයක් නම් ගැටලුවක් නැහැ. පුස්තකාලයක් ගත්තාම හරි ඒක ඒ තරම් ලොකුවට විහිදිලා තියෙන බ්‍රාන්චස් තියෙන ශාඛාවන් තියෙන එකක් නෙමෙයි. එක ආයතනයක් එතන තියෙන. එතකොට ඒ වගේ තැන ගණන් ඔන්න බොහොම කුඩා කාර්ය මණ්ඩලයක් ඉන්න නිසා, පොඩි ස්ටාෆ් එකක් ඉන්න නිසා ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට් එකක් කරන්න හරි පහසුයි. සමාන්තර පිහිටවීම ගත්තාම ඒ කියන්නේ මොකද්ද? දැන් සමාන්තර පිහිටවීම කියලා කියන්නේ පරණ සිස්ටම් එක හැමම තියෙනවා, අලුත් සිස්ටම් එකත් දුවන්න අර අත්තිරු ක්‍රමවේදය හැමම තියාගෙන යන අතරේ අලුත් එකක් කරගෙන යනවා. ඒ කියන්නේ දෙකම කරගෙන යනවා. අන්න ඒක කරන්න පුළුවන් විදිහ මොකද්ද? දැන් පුස්තකාලයක්ම බැලුවොත් ඒ උදාහරණෙදී සමහර විට පුස්තකාලාධිපතිට පරිගණක සාක්ෂරතාවය නැති වෙන්න පුළුවන්. කම්පියුටර් ලිටරසි එක නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයාගේ ඇසිස්ටන්ට් පුළුවන්කම තියෙනවා. ඒ හැකියාව තියෙනවා. එයාට කම්පියුටර් පාවිච්චියක් තියෙනවා. හැකියාවක් තියෙනවා. එහෙම කෙනෙකුට එහෙම අවස්ථාවේදී මොකද්ද කරන්න තියෙන හොඳම දේ? පුස්තකාලාධිපතිට එයාගේ අර පරණ ක්‍රමවේදය එහෙම පාත්තාගෙන යන්නේ කියනවා. එයාගේ ඇසිස්ටන්ට්ව ට්‍රේන් කරනවා. අරකට එයාට කියන ඔයා කම්පියුටර් සිස්ටම් එක කරගෙන යන්න කියන එක. හරි? එතකොට දෙකම දෙවිදිහකට යනවා. ඉතින් එක අතකට ඒකේ හොඳක් තියෙනවා. හැබැයි එකම වැඩේ ඩුප්ලිකේට් වෙනවා. මේ වැඩ එකම වැඩේ දෙවිදිහකට වෙනවා. ඉතින් පොඩ්ඩක් එෆර්ට් එක පාවිච්චි කරනවා වැඩි. හරි? හැබැයි එක අතකට ඒකේ පොඩි හොඳකුත් තියෙනවා. ඇයි හේතුව? දැන් බැරි වෙලාවත් පුස්තකාලයේ දැන් අර පැරණි ක්‍රමවේදයේ හැටියට දත්තයක් විනාශ වුණොත් පරිගණක පද්ධතියෙන් ටක් ගාලා බලා ගැනීම හැකියාවකුත් තියෙනවා.
පරිගණක පද්ධතිය මොකක් හරි data එක delete වෙලා හරි මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් backup එකකුත් අරගෙන තියන්න ඕනේ. එහෙමත් නැති වුණොත් ටක් ගාලා අතනින් අත්තිරු ක්‍රමවේදයෙන් පොත පෙරලලා හොයාගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ නිසා සමාන්තරව පිහිටුවීමේදී පොඩ්ඩක් ඔන්න ඔය වාගේ වාසියකුත් තියෙනවා. හැබැයි ඉතින් අර කාර්යක්ෂමතාවය අඩුයි. අය එකම දේ දෙන්නෙක් කරන දෙවිදියකට. හරි? ඒක ඉතින් සමාන්තරව පවත්වාගෙන යන ක්‍රමවේදයක්. ඊළඟ එක තමයි පයිලට් ඩිප්ලොයිමන්ට් නියමුමය පිහිටවීම. හරිද? ඒ කියන්නේ මොකද්ද? දැන් මුළු රටටම අදාළ වෙන පද්ධතියක් තෝරාගෙන යනවා නම් දිස්ත්‍රික්කයක් හැටියට මුලින්ම ඉස්සෙල්ලා තෝරාගෙන බලනවා. හරි? දැන් මේ තියෙන්නේ මේ වගේ එකක්. ඒ කියන්නේ දැන් මේ උදාහරණයක් හැටියට දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති වාහන ආදායම් බලපත්‍රය කියලා එකක් තියෙනවානේ. අර හැම වාහනයකම වින් ස්ක්‍රීන් එකේ අලවන්නේ ඉස්සරහා නේද? ඒ වින් ස්ක්‍රීන් එක අලවන ඒ ඒක ආදායම් බලපත්‍රයේ සාමාන්‍යයෙන් අපි ඒක ලබා ගන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. හරි? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි කරන්නේ. ඩිවිෂනල් සෙක්‍රටරියට් ඔෆිස් එකෙන්. ඉතින් ඒකට අපි ගිහිල්ලා ඒ දේවල් කරගන්න ඕනේ. දැන් ෆිසිකලි අපි එතනට යන්නේ නැතුව දැන් ක්‍රමවේදයේ තියෙනවා. ඒක මොකද්ද? අපිට පුළුවන්කම තියෙනවා මේ ඔන්ලයින් ගෙවීම කරලා ලබා ගන්න. හැබැයි ඒක ලංකාවේ හැම පළාතකම තාම වළංගු නැහැ. තාම මේ ක්‍රමවේදය නැහැ. හරි? බස්නාහිර සහ දකුණු පළාත්වල දැනට මේක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැනට ඉදිරියේදී මේක දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරවන්න බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට ඒ ක්‍රමවේදයේ හැටියට මොකක්ද තියෙන්නේ? ඉස්සෙල්ලා මේ පයිලට් ඩිප්ලොයිමන්ට් එක කරන්නේ හරි එක පැත්තක විතරක්. හරි? එක පළාතකට විතරක් මුලින්ම කරලා බලනවා. ඒක සාර්ථක නම් තමයි ඊළඟ ක්‍රමවේදයකට යන්නේ. දැන් මැතිවරණ කොමසාරිස් තුමත් ඒ කියන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමත් පහුගිය කාලේ කී හිටියා ලංකාවට අවශ්‍යයි කියලා e-voting system එකක්. ඒ කියන්නේ ඡන්ද පොළට යන්නේ නැතුව ගෙදර ඉඳගෙන ඡන්දය දාන්න පුළුවන් අන්තර්ජාලය හරහා. එහෙම ක්‍රමවේදයක් ගැන අත්හදා බලන්න ඕනේ කියන එක එතුමා නිතරම කිව්ව කාරණාවක් තමයි. එතකොට එතනදී තියෙන විශේෂත්වය මොකද්ද? ලංකාවේ එක ආසනයකවත් මැතිවරණයක් පවත්වනකොට ඒක අත්හදා බලන්න ඕනේ. ඊට පස්සේ තමයි අනිකුත් සම්පූර්ණ මැතිවරණ දිස්ත්‍රික් එක කරලා බලනවා. ඊට පස්සේ තමයි සමස්ත දිවයිනම ආවරණය වෙන ආකාරයට ඒ දේවල් කරනවා කියලා කිව්වේ. ඉලෙක්ට්‍රොනික මේ ක්‍රමවේදයකට මැතිවරණයක් ඡන්දය දැමීමේ හැකියාවක් තියනවාද කියන එක අත්හදා බැලීමක් ගන්න. ඉතින් තාම මේක ලංකාවේ නැහැ. ඉදිරියේදී එවැනි ක්‍රමවේදයක් එනවා නම් තවත් ගොඩාක් පහසුකමක් තියෙවි කියලා හිතනවා. ඉතින් ඒ ඇවිල්ලා පයිලට් ඩිප්ලොයිමන්ට් කියන එක තමයි මම පැහැදිලි කරේ. හරි? සිලෙක්ටඩ් ඒරියා එකක මුලින්ම කරලා බලනවා. ඊට පස්සේ තමයි යන්නේ. ෆේස් ඩිප්ලොයිමන්ට් කියලා කියන්නේ මොකද්ද? අධියරමය පිහිටුවීම කියලා කියන්නේ අර පැරණි පද්ධතිය සමාන්තරව තියාගෙන යන්නේ නැහැ. ඍජුවම අයින් කරන්නේත් නැහැ. ක්‍රමානුකූලව කරන්නේ. හරි? ඉස්සල්ලාම පද්ධතිය මොකද්ද? දැන් පුස්තකාල පද්ධතියක් ගත්තාම එතන තියෙන්නේ මොකද්ද? ඉස්සල්ලාම පළවෙනි එක කැටගරි සෙට් එකක් විතරක් අර මේ පරිගණක පාදක ක්‍රමවේදයට හරවනවා. මුලින්ම ඩික්ෂනරි එහෙම තියෙනවා නම් ඒ පැත්තට ඒ ටික ඉස්සල්ලාම පාවිච්චි කරලා බලනවා. හරි? අනිත් කැටගරි වල පොත් අර මැනුවල් ක්‍රමයට පවත්වාගෙන ඊට පස්සේ ඒක සාර්ථකයි කියලා හිතනවා නම් ඔන්න ඊළඟට තවත් කැටගරි වර්ගයක් නවකතා ටික ඔන්න කම්පියුටරයිස් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ නවකතා ටික අනිත් පැත්තෙන් ක්‍රමවේදයෙන් පවත්වාගෙන යන එක නවත්තනවා. ඒ අනුව ඊට පස්සේ එන්සයික්ලෝපීඩියා විශ්ව කෝෂ ග්‍රන්ථ තියෙනවා නම් අනිත් පැත්තෙන් ඒවත් අයින් කරලා දානවා. අන්න ඒ වගේ ක්‍රමානුකූලව තමයි පිහිටවන්නේ. හරි? එතකොට සම්පූර්ණයෙන්ම මේකේ අවසාන අදියර එනකොට අර ටෝටලි පිටින්ම අයින් වෙලා ගිහිල්ලා අලුත් පද්ධතිය පිහිටවලා ඉවරයි. ඒක තමයි මේ ඩිප්ලොයිමන්ට් ක්‍රමවේද 4. එහෙනම් මොනවද? ඍජු පිහිටවීම, ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට්, සමාන්තර පිහිටවීම, පැරලල් ඩිප්ලොයිමන්ට්, නියමුමය පිහිටවීම, පයිලට් ඩිප්ලොයිමන්ට්, අධියරමය පිහිටවීම, ෆේස් ඩිප්ලොයිමන්ට්. හරි? ඒ ක්‍රමවේද 4ත් දැන් අපි ඉගෙන ගත්තා. අවසානයේට අපිට තියෙන මොකද්ද? මේන්ටෙනන්ස් කියන එක. ඒ කියන්නේ මේ ලයිෆ් සයිකල් එකේ අවසාන පියවර තමයි නඩත්තු කිරීම. දැන් software එකක් යම් කිසි සිස්ටම් එකක් හැදුවට වැඩක් නැහැ. ඒක නඩත්තු කරගෙන යන්න ඕනේ. කාලයක් යනකොට මේක තව අවශ්‍යතා ඇති වෙන්න පුළුවන් ඒ පාවිච්චි කරන අයට. එතකොට ඒ අයගේ අණුව මොකද්ද වෙන්නේ? ආපහු පාරක් ආයි මුල ඉඳලා අර චක්‍රේ කැරකීගෙන එනවා. ලයිෆ් සයිකල් කියන්නේ ඒකනේ.
තව අලුත් අවශ්‍යතාවයක් ඇතුළත් කරන්න ඕන වුණොත් අපි හිතමුකෝ දැන් සිස්ටම් එකක් ඩිවලොප් කරලා දුන්නා පුස්තකාලයට ඔන්න හදලා දුන්නා ඊට පස්සේ ඔන්න දැන් මේ ඕකේ අර දඩමුදල් අය කිරීම දෙන කාලේ පහ වුණොත් දඩමුදල් අය කිරීම සම්බන්ධයෙන් ඔන්න පුස්තකාලාධිපතිට ඕන වෙනවා SMS alert එකක් යවන්න අදාළ කරන කෙනාට SMS alert එකක් යවන පාසුකමක් හදලා දෙන්න කියලා කියනවා ඊළඟට ආයි මුලින්ද ඔන්න එයාගේ අවශ්‍යතාවය හඳුනාගත්ත SMS alert එකක් යවන විදිය ඊට පස්සේ ඒක ප්ලෑන් කරනවා කොහොමද මේක කරන්න පුළුවන් ඒ කෙනාගේ මොබයිල් නම්බර් එක ගන්නවද දැනට මොබයිල් නම්බර් එක අරගෙන නැත්නම් ඒ පහසුකම ගන්න පුළුවන් වෙන විදිහට සිස්ටම් එක වෙනස් කරනවා ඒක ගත්තට පස්සේ අර විදිහට ෆ්ලෝ chart ඇඳලා කෝඩින් කරලා ඊට පස්සේ ඒක ඩිප්ලොයි කරලා බලනවා මොකද වැඩි සාර්ථකද කියලා ඒ කියන්නේ මේ ටෙස්ටිං කරලා පරීක්ෂාවක් කරලා ඉවර වෙලා තමයි අර විදිහට දෙන්නේ අන්න ඒ වගේ මේක චක්‍රයක් වගේ පද්ධතිය එන්න එන්න දියුණු වෙන ආකාරයක් තමයි තියෙන්නේ හරි ඉතින් මේ පද්ධතිය සංවර්ධනය කරන ආකෘතිත් අපිට තියෙනවා හරි ආකෘති වර්ග දෙකක් ගැන ඔයාලට මූලික වශයෙන් ඉගෙන ගන්න තියෙනවා මේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය යටතේ පළවෙනි අපිට වර්ග හතරක් තියෙනවා මෙතන උදාහරණ හතරක් මේ දීලා තියෙනවා waterfall model එක දියැලි ආකෘතිය පුනර්කරන වෘද්ධි ආකෘතිය iterative incremental model කියන එක මූලාදර්ශ ආකෘතිය prototype model සර්පිල ආකෘතිය spiral model එතකොට ඒ යටතේ අපිට පළවෙනි දෙක ගැන ඉගෙන ගන්න තියෙන දියැලි ආකෘතිය ගැන waterfall model කියන්නේ මොකද්ද දියැලක් කියන එක ඔයගොල්ලෝ දන්නවා හැමතිස්සෙම දියැලක් ගලා හැලන ආකාරයෙන් තමයි මේකේ තියෙන්නේ මේකේ විශේෂත්වය තමයි කිසිම හේතුවක් මත අපිට ආපස්සට යන්න හැකියාවක් නැහැ එක පියවරක් සම්පූර්ණයෙන් ඉවර කරාට පස්සේ තමයි ඊළඟ පියවරට යන්න ඕනේ. එතකොට අනිත් ස්ටෙප් එකට යන්න නම් ටෝටලි අපි දැනගන්න ඕනේ මේක හරියට කරන්න. මෙන්න තියෙනවා දියැලි ආකෘතිය. හරි. පළවෙනි එක තමයි අර අවශ්‍යතා හඳුනා ගැනීම කියන එක. මේ තියෙන්නේ identification of requirements කියන එක. ඒක සම්පූර්ණයෙන්ම ඉවර කරගත්තායින් පස්සේ තමයි planning solution කියන එකට යන්නේ. විසඳුම සැලසුම් කරන්නට යන්නේ. ඊට පස්සේ තමයි විසඳුම් ක්‍රියාත්මක කිරීම යන්නේ implementation of solution කියන එක. ඊළඟට තමයි testing part එක කරන්නේ debug කරන එක. ඊළඟට තමයි පිහිටුවීම කරන්නේ. ඊළඟට තමයි නඩත්තුව යන්නේ. එතකොට steps 6 යන්නේ දියැලි ආකෘතිය හැටියට මෙන්න මේ විදියටයි. පැහැදිලි නේද? එතකොට මේකේ තියෙන වාසි අවාසි මොන වගේද? ඇත්ත වශයෙන්ම දැන් මේකේ ගොඩක් අද කාලේ තියෙන වර්තමානයේ ඇත්තම මේ ඉන්ඩස්ට්‍රි එක දිහා බලද්දි මේ ක්‍රමවේදය ඒ තරම් සාර්ථක ක්‍රමවේදයක් නෙමෙයි දැන්. මොකද හේතුව ගොඩක් කාලය ගත වෙනවා වැඩි. අනිත් එක තමයි අවශ්‍යතාවය හරියට හඳුනාගත්තේ නැත්නම් අර මෙන්න මේ වගේ තත්යකටපත් වෙනවා. හරි? මෙන්න මෙහෙම තත්යකටපත් වෙනවා මෙතනදී. අවශ්‍යතාවය අපි හරියට හඳුනා ගන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ ටික විසඳුම් සැලසුම් කරගත්තාට පස්සේ තමයි ඊළඟට විසඳුම් ක්‍රියාත්මක කරන තැනකට අපි යන්නත් ඕනේ. ඉතින් ඇත්තටම අපිට මේ අවසාන ප්‍රොඩක්ට් එක මෙතනදී දකින්න ලැබෙන්නේ අවසාන පියවරේදී. අපිට මුල් අවස්ථාවේදී මේක දකින්න හම්බෙන්නේ නැහැ මේ ක්‍රමවේදයේ හැටියට. අපි හදන software එක අන්තිමේදී මොන වගේ එකක් වෙයිද කියන එකවත් අපිට හිතා ගන්න බෑ. මේ ක්‍රමවේදයේ හැටියට. ඒක නිසා ගොඩක් වෙලාවට මෙන්න මේ ක්‍රමවේදය අද භාවිතා වෙනවා iterative incremental model කියන එක. පුනර්කරන වෘද්ධි ආකෘතිය කියන එක. මෙතනදී වෙන්නේ මොකද්ද? මේක චක්‍රයක් වගේ යන්නේ. ඒ කියන්නේ ඉස්සල්ලාම මෙතනින් මෙහෙම ඇතුළට එනවා. මේ පෙන්නවනේ ආරම්භක සැලසුම් කිරීම කියන තැන තමයි මේ මෙතනින් එන්නේ. එහෙම ආවට පස්සේ තමයි ප්ලෑනින් පැත්තට යන්නේ. හරි? ඊට පස්සේ බොහොම කෙටි ප්‍රමාණයක්. හරි? එක වතාවකට කුඩා කොටසක් විතරයි මේකේ ඩෙවලොප් කරන්නේ. හරිද? ඉස්සල්ලාම දැන් මේ ලොගින් පාර්ට් එක විතරක් මුලින්ම හදනවා. සිස්ටම් එකකට ලොග් වෙන්න විදිහ විතරක් මුලින්ම හදනවා. ලොගින් පාර්ට් එක හැදුවට ඉවර වුණාට පස්සේ ඊළඟට බලනවා දැන් මේ ඩෑෂ්බෝඩ් එකට ගියාම ලොග් වෙලා ඩෑෂ්බෝඩ් එකට ගියාම මොනවද පේන්නේ කියලා. අන්න ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් මේ වරකට ඇති කරමින් තමයි මේ ක්‍රමවේදය යන්නේ. අර පියවරවන් ටිකම කුඩා කුඩා කොටස් වලින් යන්නේ. ඊට පස්සේ පොතක් මේ සිස්ටම් එකට ඇතුල් කරනවා නම් මේ ලයිබ්‍රරි සිස්ටම් එකක් මේ විදිහට හදනවා නම් මුලින්ම membership එකක් register කරන විදිය කොහොමද? membership එකක් update කරන්නේ කොහොමද? ඒව delete කරන්නේ කොහොමද? ඒ විදිහට රවුමක් ගානේ වැඩි දියුණු වෙවි ඔහොම ගිහිල්ලා ඉවර වෙලා තමයි හරි පරීක්ෂා කිරීම කරන්නේ. පරීක්ෂා කරලා ඉවර වෙලා අවසානයේදී තමයි මේක පිහිටවීම එළියට යන්නේ. ඉතින් මේකේ තියෙන වාසිය මොකද්ද? අර ප්‍රධාන වශයෙන්ම මේකේ තියෙන ඇඩ්වාන්ටේජස් මොකද්ද? අර එක වතාවකට කුඩා කොටසක් ආකාරයෙන් තමයි මේක දියුණු වෙන්නේ. ඒක නිසාම
ඩෙවලොපර්ස්ලාට කලින් පියවරේදී කලින් ස්ටෙප් එකේදී ආරයිට් අපි මේ ස්ටෙප් එකේදී මෙහෙම දෙයක් කරා අපිට මෙහෙම කරද්දි මේ වගේ අපහසුතාවයකට අපි ලක් වුණා අපිට මේ වගේ වැරදීමක් වුණා කියලා අර කලින් පියවරේදී ගත්ත දැනුම මතක් වෙනවා. ඒක භාවිතා කරන්න හැකි වෙනවා එතනදී. ඒ කියන්නේ අපි මේ වැඩේ මේ විදිහට මෙතනත් කරන්න ගියොත් අර කලින් වතාවකදී අපිට චුට්ටක් වැරදුනා. වැරදුණු විදිහට අපි කරන්න යන්න බෑ. එහෙමනම් ඒක ඒ වැරද්ද සිදු නොවන විදිහට අපි මේ පාර මේක වෙන්න ඕනේ මේ අයිටරේෂන් එකේදී. මේ රවුමේදී වෙන්න ඕනේ එහෙමයි කියලා අපිට ඒක ගැන හොඳ අවබෝධයක් එනවා. අර පාස් නොලෙජ් එක ගොඩක් වැදගත් වෙනවා එතනදී early iterations වල. හරි? එතකොට අවශ්‍යතාවයක් සරලව ක්‍රියාත්මක කිරීමෙන් තමයි පළවෙනි පියවර ආරම්භ වෙන්නේ. හරි? එතකොට සම්පූර්ණයෙන්ම සංවර්ධනය වෙනකන් මේ කාර්යය වෙනවා. හැම iteration එකදීම හැම පුනර්කරණයකදීම අලුත් කොටසක් ඇතුළත් වෙනවා. හරි? ඉතින් සාපේක්ෂව වශයෙන් බලද්දී මේක ටිකක් වාසිදායකයි මේ ක්‍රමවේදයට අද කාලේ යනකොට. ඉතින් ඕක තමයි අතරම දැන් පද්ධති සංවර්ධන පාඩමේදී අපිට මේ අපොස සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එහෙමනම් ගොඩාක් ස්තුතියි මාත් එක්ක අද දවසේ එකතු වුණාට. සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම.